විදර්ශනාව සඳහා සමතකට පත් වෙලා ඉන්න වෙනවා. අර ආලාර කාලාමට උද්දකාමට බග්ගවට මේ සමතය තිබුණේ නැහැ නිසා විදර්ශනාවක් තිබුණේ නැහැ. මතක තියාගන්න. ඒකෙන් පෙන්වන්නේ එහෙනම් ධාන පාදක කොටගෙන කියන එකේ තේරුම ලෝකෝත්තර ප්‍රථම ධානයේ පාදක කොටගෙන සෝවාන් පුද්ගලයා සකෘදාගාමි දක්වා අරමුණු විදර්ශනා කරනවා. සකෘදාගාමී වුණාම උහුට තියෙන ලෝකෝත්තර ධාන දෙවෙනි ධානය. දැන් එතන ඉඳගෙන ඉමේ පංච උපාද මොකද අනාගාමී සකෘදාගාමී පුද්ගලයා කරන්න ඕන කියලා පෙන්වන්නේ සීල සූත්‍රයේ. ඉමේ පංච උපාදානස්කන්ධය අනිච්චත දුක්ඛත අනාත්තතෝ යෝනිසෝ මනසිකරෙය්‍යාති. දැන් ලෝකෝත්තර දෙවෙනි ධානයේ මුල් කොටගෙන ඔහු අරමුණු විදර්ශනා කරනවා. එතකොට අනාගාමී වෙනකොට ලෝකෝත්තර තුන්වෙනි ධානය හම්බ වෙනවා. දැන් එතන ඉඳගෙන තවත් තියෙන කෙලස් ටික අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා. දැන් හතරවෙනි ධානය හම්බ වෙනවා. දැන් බලන්න දෙයක් නැහැ ඔක්කොම බැලෙනවා රහතන් වහන්සේට. අමුතුවෙන් බලන්න දෙයක් නැහැ බලපුවා බලන්න දෙයක්වත් නැහැ. ditta dhamma sukha viharණය සඳහා ඉබේ නිරෝධයට මුහුණ දෙලා ජීවත් වෙනවා. ඒ නිසා ධාන පාදක කොටගෙන විදර්ශනා වැඩිම කියන එකෙන් කියන්නේ සමත විදර්ශනා කියන එකෙන් කියන්නේ ආලාර කාලම උද්දකරාම පුත්‍ර වැඩුවා වූ සමතේ වඩලා ධානයක් හදාගෙන ඒක උඩ ඉඳන් විදර්ශනා වඩන්න ඕනේ කියලා මේ රටේ තියෙන අදහසට ආයිබුවන් කියන්නේ. කවදාවත් වෙන්නේ නැහැ ඒක. මන්දයත් මේ ධාන වර්ග දෙකක් කියන එක පිළිබඳ අවබෝධය ඒ භාවනා කරන අයටත් නැහැ කරන අයටත් නැහැ. ඒ නිසා කෙලෙස් යටපත් වීමෙන් ලැබෙන ධානයේ විදර්ශනාවට උදව් කරන්න බෑ. ඒකේ අර ඉන්නයි පුළුවන්කම තියෙන්නේ. නමුත් කෙලෙස් නැසීමෙන් ලැබෙන ධානය පිරෙන්නේ නැහැ. අර ධාන පිරෙනවා බිමින් යන්න වෙනවා. සෝවාන් පුද්ගලයා එක වැටෙන්නේ නැහැ සකෘදාය පුද්ගලයා අපව වැටෙනවා කියලා නෑනේ. ඒ ලෝකෝත්තර ධාන නිසා නෙවෙයිද මේ වෙනස තේරුම් ගන්න පුළුවන්ද? නිසා මේ දේශනාවට පෙර ආතුව මම යම් දම් දවස්වල කියලා ඇති මේ විදසුන් වඩන්න පුළුවන් සෝවාන් පුද්ගලයාගෙන් එහාට. මේ කෙලෙස් නැසෙන්නේ සෝවාන් පුද්ගලයාගෙන් එහාට. මේ තෙරුවන් සරණ ක්‍රියාත්මක වෙන්නේ සෝවාන් පුද්ගලයාගෙන් එහාට. ඊට මෙහා පැත්තට ඇති තෙරුවන් සරණක් නැහැ ලෝකෝත්තර එකක් මේක මේ තෙරුවන් කියලා කියන්නේ කියලා. ඒවට අපවිවේචනය කරන්නේ නැතිව තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් මේ සූත්‍රයේ තියෙන කරුණු හතරක්නේ. මහ ලොකු දෙයක් නෙමෙයි. නමුත් මේ කරුණු හතර පාඩම් කරගත්තට මම මේ කියන දේවල් කියන්න බෑ. ඒක ත්‍රිපිටක සියල්ල කියවලා ගලපා ගැනීම තුළ අටුවා සමහර දේවල් කියවලා ගලපා ගැනීම තුළ තමයි මේ නිගමනයට මම එන්නේ. ඒ නිසා සමත විදර්ශනා කියන පදයේ තේරුම එහෙමනම් තේරුම් ගන්න. ලෝකෝත්තර ධානයක් මගින් මාර්ගඵලලාභීත්වය තුළ සමතයටපත් වී සෝවාන් හෝ සකෘදාගාමි අනාගාමි තුළ ඊළඟ අරමුණේ තියෙනා වූ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය, කාමරාග ව්‍යාපාද අල්ලා නොගැනීමෙන් අවසන් කිරීම අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේදී සිදුවෙන්නේ ස්කන්ධ පහ උපාදානය නොවී මිය යාම. ස්කන්ධ පහ උපාදානය නොවී මිය යාමට තමයි විදර්ශනාව කියලා කියන්නේ. දැන් මොකද්ද මේකට සරණ වෙන්නේ? අර මුලින් අපි ඉගෙන ගත්ත අභිඤ්ඤා පරිඤ්ඤයයන් ඕනේ. බණ දැනගන්න ඕන කියන එකේ තේරුම ඒක නේද? ඊළඟට අභිඤ්ඤා පහතබ්බා වෙන්න ඕන කාරණේ තේරුම් ගන්න ඕන. දැන් තේරුම් ගත්ත පුද්ගලයා යෙදෙන එක නෙමෙයි පෙන්වන්නේ. භාවේතබ්බා. මේ භාවේතබ්බා කියන කාරණේට අපිට නිନ୍ଦ හැරුණාම නිନ୍දදි මේක කරන්න බෑ. නිନ୍ଦ මනෝද්වාරිකයි ඒකට පාලනය ගෙනියන්න බෑ. අනිත් හැම මොහොතකදීම අපට සතිමත් වීම කියලා කියන්නේ මේ උපාදානය නොවි අවසන් වෙන්න තමයි සිහිය තියෙන්න ඕන. උපාදානය වී අවසන් වෙනවා නම් සිහියක් නැහැ. උපාදානය නොවි අවසන් වීම සඳහා වර්තමාන මොහොත භාවිතා කරන්නා. අන්න තිත්තං චරන්නේ සින්නවා සයනවා ඕනෑම ඉරියව්වක වර්තමාන මොහොතේ එනත් එක්කලා අර විතර්කයෙන් නැත්නම් හදන්න දෙයක් නැහැ ඒක නැතිලා යාවි. එනවනම් දැනේවි. එනවනම් ආදිවාසීති පජහත විනෝදේති බයන්ති කරෝති යන භවං ගමේති ක්‍රියාමාර්ගයේ යදන්න වේවි. මේ සූත්‍රයේ තියෙනවද මේ සඳහා භික්ෂුවක් විය යුතුයි භික්ෂුණියක් විය යුතුයි උපාසක විය යුතුයි උපාසිකා විය යුතුයි කියලා? නෑ ස්කන්ධ පංචකයට ওই භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මොකක්වත් නෑ. ඒවා තියෙන සම්මත සමාජයට. ඒ සම්මත සමාජයේ ඕනෑම ස්ථාවරයක් වල සිටමින් මේ
අභිඤ්ඤා පරිඤ්ඤා අභිඤ්ඤා පහතබ්බා වලින් පස්සේ අභිඤ්ඤා භාවේ තබ්බා වලට යන්න පුළුවන් වෙන්නේ. අර පරිඤ්ඤා පහතබ්බා තමයි බණ ඇසීම. දැන් භාවේ තබ්බා සච්චිකාපත්තබ්බා තමයි යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම පටිපදාව නැත්තම් භාවනා කිරීම. සාපතිඵල. අපි මෙහෙමත් වචනයක් කතා කරමු. මෙතෙන්ට අදාළ. දැන් ඔය අපේ සමාජයට ඉගෙන ගන්න හම්බෙච්ච කාරණයක් තමයි ආනාපාන සති. මොකද්ද මේ? ඇතුල්වීම පිටිපෙළීම සිහිය. ඔහොම තමයි පාඩම් කරගත්තේ. දැන් බුදුහාමුදුරුවෝ ආනාපාන සතිය වල බුදු වුණා කියලා අපේ උපාසකම්මලා හුස්ම ස්වර්ධය බා බුදු වෙන්න ලැස්තියි. උඩ ඉහළ පහළ අරගෙන. කොතරම් මෝඩද? අය මොන බණක්වත් තියනවද ඒකේ? හුස්ම පාරේ ඉහළ පහළ දිහා බලන් හිටියොත් මොකද දන්නවද වෙන්නේ? ඒ ඉහළ පහළ යාමට අරමුණ ඒම තුළ රූප ශබ්ද ගන්ධ රස අරමුණේ නැතුව එකඟ සිතක් හම්බ වෙනවා. වෙන මොකවත් හම්බ වෙන්නේ නැහැ. නමුත් ආනාපාන සති කියන්නේ හුස්ම පාර ඇතුළු වීමට පිටවීමට නෙවෙයි. යන්න ගිරිමානන්ද සූත්‍රයට දස සංඥා බලන්න. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ සංකාරය අනිච්චං, සබ්බ ලෝකේ අනිමිත සංඥා 9යි. 10 වෙනි එක මොකද්ද? ආනාපාන සති. ආනාපාන සති විග්‍රහ කරලා තියෙන්නේ හුස්ම ඇතුළු වීම පිටවීමට සිහිය කියලාද? නෑ. දීගංවා අස්සසන්තෝ පස්සසන්තෝ රස්සංවා අස්සන්තෝ පස්සසන්තෝ සබ්බකාය පටිසංවේදී අස්සිස්සාමති පස්සිස්සාමති පස්සම් බයං කාය සංකාරං අස්සිස්සාමති පස්සේ චිත්ත සංකාර පටිසංවේදී අස්සිස්සාමති. එහෙම නැත්නම් පීති පටිසංවේදී සුඛ පටිසංවේදී අභිප්‍රමෝද චිත්තං සමාදාන චිත්තං ඔම දිගටම ගිහින් පටිනිස්සග්ගානුපස්සී දක්වා මේ ඔක්කොමට ආනාපාන සති කියන්නේ. අයං උච්චති බික්කාමා සති. එහෙනම් ඒක කළොත් නම් බුදු වෙන්න පුළුවන් බලන්න දෙයක් නැහැ. අර ඉතුරු සංඥා 9 දැනගෙන 10 වෙනි එකේදී මේ අතෙන් යනකොට ඒ ඇතුළු වීම පිටිපෙළ නෙමෙයි ස්කන්ධ පංචකේ ඉපදීම මැරීමට එතෙහිය තියෙන්නේ. ඒ නිසා ආනාපාන සති කියන්නේ හුස්ම ඇතුළු වීම පිටවීමට කියලා කියන අය මෝඩයි. අර 10ම ආරම්භ බලන්න පොතේ. ඒ ඔක්කොටම නෙමෙයි ආනාපාන සති කියලා කියන්නේ කියලා. එහෙනම් ඒකෙන් පෙන්වන්නේ ඒ සියල්ල ආනාපාන සතිය නම් ඇතුළු වීම පිටවීම නෙමෙයි. ඒ ඇතුළේ ක්‍රියාවල කලාපයටමයි ආනාපාන සති. ඒකෙන් නම් බුදුහාමුදුරු බුදු වෙන්න ඇති. පසුගිය කාලෙක උපහාතර කෙනෙක් හදලා තියෙන හුලම් භාවනාව කියලා ඔකට වචනිකුත් නිකන් නෙවෙයි ඔය. හුස්ම ඉහළ පහළ ඇල්ලුවට මොකක්ද ලැබෙන අවිද්‍යාව. ඒ නිසා මේ මෝඩ වචනවල එරෙන්න එපයි කියලා මම කියන්නේ. ඉස්සලා තේරුම් ගන්න. හරි. එහෙනම් අපට සමතේට ඇවිදින් ඉන්න ඕනේ දර්ශනාව වඩන්න නිකම් බෑ. ඒ සමතේට ඇවිදින් එන්න ඕන කියන එකේ තේරුම ලෝකෝත්තර පළවෙනි ධානයේ හේවත් සෝවාන් පුද්ගලෙක් වෙලා ඉන්න වෙනවා. එතකොටයි අරමුණු වල විදර්ශනාව සම නැත්තම් මේ පටිසෝතගාමිත්වය ක්‍රියාත්මක වෙන්නේ. එතකන් පමාව හේවත් අල්ලා ගැනීම ක්‍රියාත්මක වෙන්නේ. පෘථග්ජනයින්ට කරන්න පුළුවන් එකක් නෙමෙයි විදර්ශනාව කියලා කියන්නේ. අන්න බැරි නිසා තමයි ඒගොල්ලෝ කෙලෙස් යටපත් කරන සමාධියකට හිත හදාගන්න පුරුදු වෙන්නේ, රැවටෙන්නේ. තවත් ටිකක් එහාට යන්න වෙනවා එහෙනම්. අන්න අපට දැන් මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි කාල සීමාවන් තුළ එතනින් එහාට තමයි මේ සමත. දැන් ඔහු සමතේටපත් වෙලා ඉන්නේ. දැන් ඉන්න සමතය සෝවාන් සමතය, සකෘදාගාමි සමතය, අනාගාමි සමතය තුළ ඊළඟ තියෙන අරමුණු විදර්ශනා කරන්න පුළුවන්. අන්තිමකටත් අපි යමු. දැන් මොකද ප්‍රතිඵලය කියලා බලන්න. කතවංච භික්කවේ ධම්මා අභිඤ්ඤා සච්චිකාතබ්බා විජ්ජාච විමුක්තිච ඉමේ උච්චතිති භික්කවේ ධම්මා අභිඤ්ඤා සච්චිකාතබ්බා. මහණෙනි, ප්‍රඥාවෙන් දැනගෙන සාක්ෂාත් කළ යුතු ධර්මයෝ කවරද? විද්‍යාව හා විමුක්තියයි. මහණෙනි, මේ ධර්මය ප්‍රඥාවෙන් දැන සාක්ෂාත් කළ යුතු ධර්මයයි කියනු ලැබේ. දැන් ඉතින් කොතනද මේක තියෙන්නේ කියලා කියන්න වෙනවා. අවිද්‍යා සංකාරා දුරු වීම විද්‍යා විමුක්ති.
අපි හොයාගනිමු. මම පැහැදිලි කරන්නම්. මෙහෙම. ඇස කන නාසය දිවකය සිත හෝ මන මුල් කොටගෙන ත්‍රිපිටකය තුළ මේ සිද්ධිය විග්‍රහ කරලා තියෙනවා. අපි ඒක මෙතෙන්ට ගනිමු. ඔබට ඕන එකකින් ගන්න. චක්කුංච පටිච්ච රූපේච උප්පත්තේ චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ. ඕන කෙනෙකුට මේ ප්‍රසාදයේ ගෝචර රූපය චක්කු විඤ්ඤාණ තුනේ එකතු වීම පස්සෙයි. සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජති සෝත විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ. කනට නම් ශබ්දේ හමු වෙලා සෝත විඤ්ඤාණය පහළව පස්ස. ඒ දොරවල් හයේම මේ පස්ස පහළ වෙනවා. ස්පර්ශ වීම. ස්පර්ශ වුණාම පස්සපච්චා වේදනා. ස්පර්ශ වුණදී අපි තම තමන්ට කැමති පරිදි සැප දුක් උපේක්ෂා වශයෙන් විඳිනවා. ඒ වේදනාවටයි තණ්හා කරන්නේ. වෙන මොනකටත් නෙමෙයි. වේදනා පච්චා අරමුණටයි තණ්හා කරන්නේ. තණ්හා වුණොත් උපාදාන වෙනවා. උපාදාන වුණොත් භව වෙනවා. එහෙනම් ඇසෙනුත් තණ්හා උපාදාන බව, කනනුත් තණ්හා උපාදාන බව, නාසයෙනුත් තණ්හා උපාදාන බව. අන්න අර පැවැත්මේ මේ තණ්හා උපාදාන බව හෙවත් මායයට බැඳීම මඤ්ඤමානය සිදු වෙනවා. එතනින් ජාති ජරා මරණ තියෙනවා. නමුත් අර මම ඉදිරිපත් කරපු පටිච්චසමුප්පාද පෙළේ වර්තමාන හේතු තැබීමේදී තණ්හා උපාදාන බවලට ඉස්සරහින් අවිද්‍යා සංඛාරා කියලා තියෙනවා නේද? අන්න. එහෙනම් අරමුණ තුල තණ්හා උපාදාන බව අවිද්‍යා සංඛාරා වෙන්නේ බණ දන්නේ නැති අයගේ. හොඳයි අපි මේ තමයි ලෝක පටිපදාව. ලෝක සමුදය ගාමිනී පටිපදාව. ලෝක නිරෝධ ගාමිනී පටිපදාව කොහොමද දේශනා කරලා තින්නේ එතන? ලෝක කියන්නේ දුක්, නිරෝධ වෙන එක. ආයෙත් අපිට ගන්න පුළුවන්. ගානංච පටිච්ච ගන්ධෝච උප්පද්දි ගාන විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ. හැබැයි අර අනුසෝතගාමී ප්‍රතිපදාවේ නම් තියෙන්නේ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව කියන ඒ පාර. දැන් ඒක යන්න බෑ. පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා. දැන් මොකද්ද මෙතන අපි ගත්තේ? ගාන. රස. ගාන ගන්ධේ ගඳ ගන්ධේ. දැන් පස්සපච්චා වේදනාපච්චා වේදනාපච්චා තණ්හා. පස්පනුත් වේදනාවට වේදනාවට එතකොට දැන් ගන්ධ තණ්හා. ගන්ධය සම්බන්ධයෙන් ගඳයි හරි සුවඳයි හරි කියලා. දැන් මොකක්ද එතන ලෝක නිරෝධගාමී ප්‍රතිපදාවේ පෙන්වන්නේ? තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. අන්නේ ගන්ධ තණ්හාව ගන්ධ නම් රූපෙද නම් රූප තණ්හාව, ශබ්දේන ශබ්ද තණ්හාව. අර අවශේෂ වෙන්න දෙන්නේ නැතුව ඒකෙහි තිබෙනා වූ මමත්වෙන් ගැනීම අතහරින්න පුළුවන් නම් අශේෂ විරාග නිරෝධෝ. අන්න අල්ලා නොගැනීමට කියන නමක්. තණ්හා නිරෝධයෙන් මොකද වෙන්නේ? උපාදාහනේ නිරෝධ වෙනවා. උපාදාන නිරෝධයෙන් මොකද වෙන්නේ? භව නිරෝධ වෙනවා. තණ්හා උපාදාන භව වීම අවිද්‍යා සංඛාරාණං. තණ්හා නැත්නම් උපාදාන නැත්නම් භව නැත්නම් මොකක්ද ඒකට කියන්න ඕනේ? විද්‍යා විමුක්ති. දැක්කද තියෙන තැන? අරමුණෙන් අරමුණ